හරි මේ වෙලා සිස්ටම් ඩෙවලොප්මන්ට් සිස්ටම් ඇනලිසිස් ඇන්ඩ් ඩිසයින් කියන පාඩම 7 වෙනි පාඩම ඒ 7 වෙනි පාඩමේ හරි ඉන්ෆර්මේෂන් සිස්ටම් ඩෙවලොප්මන්ට් තොරතුරු පද්ධති සංවර්ධනය කියන පාඩමේ ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් දැන් මේ P1 කියන එක මම ඔයගලන්ට දුන්නා දෙකක් papers tiny.cc/ALIT-ICT 07 P1 මේ P1 එක P1 එකේ තියෙන 2012 සිට 2016 දක්වා ප්‍රශ්න ටික ඊට පස්සේ P2 එකේ තියෙන 2017 18 19 අවුරුදු තුනේ ආපු ප්‍රශ්න ටික හරි එතකොට මේ ටික ඒ පාඩමට අදාළව සාමාන්‍යයෙන් අවුරුද්දකට ප්‍රශ්න 6ක් විතර ඇවිල්ලා තියෙනවා අවුරුද්දක ප්‍රශ්න 6ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට 6 ගානේ අවුරුදු ගානක ප්‍රශ්න ටික අපි මෙතනින් සාකච්ඡා වෙනවා. එතකොට MCQ ටික කවර් වෙනවා. හරි? right. එතකොට බලන්න මේකේ කියනවා select the correct answer right. මේ පද්ධති පාඩමේදී මුලින්ම MCQ වල ගොඩක් අහලා තියෙන දෙයක් තමයි මේ පද්ධති වර්ගීකරණය. system classification කියන කොටස. එතකොට මේකේ අහනවා මනුෂ්‍ය රුධිර සංසරණ පද්ධතිය. ඔයගොල්ලන්ට මතක ඇති මගේ ප්‍රසන්ටේෂන් එකේ දෙවෙනි ස්ලයිඩ් එක. හරි තුන්වෙනි ස්ලයිඩ් එකේ හරි තිබුණේ අර පද්ධති වර්ගීකරණය. විවෘත පද්ධති, සංවෘත පද්ධති, ස්වභාවික පද්ධති, කෘත්‍රිම පද්ධති ඒක දාලා තිබුණේ මෙන්න මේ MCQ වල අහන නිසා. right එතකොට human blood circulatory system එහෙම නැත්නම් මානව රුධිර සංසරණ පද්ධතිය වර්ගීකරණය කළ හැක්කේ මානව රුධිර සංසරණ පද්ධතිය වර්ගීකරණය කරන්න පුළුවන් මේ පද්ධති වර්ගීකරණ වල කුමන ක්‍රමයකටද කියලා අහනවා human circulatory system එතකොට ස්වභාවික මේක ස්වභාවිකද ස්වභාවිකයි නේ ඊට පස්සේ සංවෘතද සංවෘතයි කියන්නේ වැහිලාද වැහිලානේ රුධිර සංසරණ පද්ධතිය හෘදය සහ දැන් අහන්න එපා මේ බයෝ පාඩමක්ද කියලා හරි මේක පේපර් එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න මේ හරි එතකොට ස්වභාවිකයි කියන එක හරි නේ ස්වභාවිකයි කියන එක හරි කෘතිමයි කියන එක වැරදි මෙතනත් කෘතිම තියෙනවා වැරදි මෙතනත් කෘතිම තියෙනවා වැරදි එතකොට උත්තර 1 සහ 4 කියන උත්තර දෙකෙන් එකක් තමයි තෝරගන්නේ අනිත් එක මෙන්න මේ පාඩමේ තියෙන MCQ ඉක්මනට උත්තර හොයාගන්න පුළුවන් තප්පර 10ක් යන්නේ උත්තර හොයාගන්න ඒ නිසා ඒ වගේ ඉක්මනට උත්තර හොයාගෙන අනික් ඔය Python සහ logic gate ප්‍රශ්න වලට වෙලාව ඉතුරු කරගන්න. හරිද? එහෙනම් මෙතන පළවෙනි එක නම් හරි මේකේ ස්වභාවය කියන එක හරි. සංවෘතද විවෘතද? ඔන්න 1 සහ 5 උත්තර දෙකේ තියෙන්නේ. රුධිර සංසරණ පද්ධතියේ හෘදයෙන් රුධිරය ගමන්ක දැන් මේක ඔලොල්ල ඉගෙනගෙන තියෙනවනේ ඔයගොල්ලෝ නේද? හෘදයෙන් රුධිරය නාල වලට යනවා නාල වලින් නැවත හෘදයට එනවා. වෙන කොහෙටවත් යන්නේ නැහැ. කැපුණොත් තමයි එළියට යන්නේ රුධිරය. ඒ නිසා මේක විවෘත පද්ධතියක් නෙමෙයි. එහෙමනම් උත්තරය වෙන්නේ අංක 1. ස්වභාවික සහ සංවෘත පද්ධතියක්. උත්තරය අංක 1. හරි? ඊළඟට. හරි. Which of the following best describe the non-functional requirement of a mobile phone? ජංගම දුරකථනයක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් හොඳින් විස්තර කරන්නේ පහත සඳහන් කවරක් මගින්ද කියලා අහනවා. ජංගම දුරකථනයක කාර්යබද්ධ නොවන කෙටි පණිවිඩයක් යැවීම ජංගම දුරකථනයක කාර්යබද්ධයි. දුරකථන ඇමතුමක් ලැබීම කාර්යබද්ධයි. සම්බන්ධිත අයගේ ලේඛනයෙන් අංකයක් තෝරා ගැනීම contact list එකෙන් අංකයක් ගන්න එක අපිට අවශ්‍යයි කාර්යබද්ධයි. දුරකථන ඇමතුමක් ලබා දීම කාර්යබද්ධයි. එහෙනම් සිවිදි ප්‍රශ්නයක් නේද? බැටරිය සඳහා අවුරුද්දක වගකීම් කාලයක් තිබීම ඒක කාර්යබද්ධ නොවන ඒක අර efficiency එක ගැන අහන ප්‍රශ්නයක්. හරි? මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔයගොල්ලන් මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් අත උස්සන්න ටක් ගාලා හරි? ඊට පස්සේ right ඉලෙක්ට්‍රොනික සේදුම් යන්ත්‍රයක් වඩාත්ම හොඳින් සැලකිය හැකි ඉලෙක්ට්‍රොනික සේදුම් යන්ත්‍රය ඉලෙක්ට්‍රොනික වොෂින් මැෂින් එකක් අපිට කියන්න පුළුවන් දෙයක තොරතුරු පද්ධතියක් කියලා ඒක තොරතුරු පද්ධතියක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික සේදුම් යන්ත්‍රයක් කියන්නේ විශේෂඥ පද්ධතියකුත් නෙමෙයි එක්ස්පර්ට් සිස්ටම් එකකුත් නෙමෙයි ගණිතන සැකසුම් පද්ධතියකුත් නෙමෙයි මතකද
අපි පද්ධති වර්ග වගේක් ඉගෙන ගත්තා. ගණිත සැකසුම් පද්ධතිය, විශේෂඥ පද්ධතිය, ඊට පස්සේ ව්‍යවසාය සම්පත් සංවර්ධන පද්ධතිය එහෙම කියලා අපේ නෝට් එකේ මුල තිබුණා. හරි? එතකොට මේවා ඒකට අදාළ නැහැ. ඊළඟට ස්වයංක්‍රීය පද්ධතියක් කළමනාකරන උපකාරක පද්ධතියක්. කළමනාකරන පද්ධතියක් නෙමෙයි. මේක අපිට ඉලෙක්ට්‍රොනික සේදුම් පද්ධතියක් නිසා අපිට කියන්න පුළුවන් මේක ස්වයංක්‍රීය පද්ධතියක් කියලා. ඔටෝමේටඩ් සිස්ටම් එකක්. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2. ඇයි මේ උත්තරේ තෝරගන්නේ කියන එකත් එක්ක අඳුන ගන්න. උත්තරේ විතරක් නෙමෙයි. ඇයි මේ උත්තරේ තෝරගන්නේ? ඇයි මේ අනික් උත්තර එන්නේ නැති කියන එක තේරුම් ගන්න. හරි. ඊළඟට consider the following models. ළමයි මේක චුටි වැරදීමක් කළා මේ database ප්‍රශ්නයක් මේකට අවිලා තිබුණේ. consider the models ටික දැක්ක ගමන් waterfall දැක්ක ගමන් මේකට කරලා දාලා. consider the following models: network model, waterfall model, relational model. හරි. පහත දැක්කන ආදර්ශ සලකන්නලු ජාල දියඇලි සම්බන්ධ කර. මේවා අතරින් කුමන ඒවා දත්ත සමුදාය ආදර්ශකරණයක් වේද? දත්ත සමුදාය පද්ධතිවල භාවිතා වෙන ආදර්ශයක් නෙවෙයිද කියලා මම දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතනදී කෑ ගහන්න එපා. හරි. ඒතර ජාලකරණය කියන්නේ අපි දැන් පටන් ගත්තේ නැහැනේ මේ database part මේ database model එකේ තියෙනවා ජාල ආකෘතිය කියන එකයි සම්බන්ධක ආකෘතිය කියන එකයි. දියැලි ආකෘතිය තියෙන්නේ මේකේ. හරි. දියැලි ආකෘතිය තියෙන්නේ මේකේ. ඒ නිසා net database වලට දියැලි ආකෘතිය අයිති වෙන්නේ A හා C පමණයි. ඒක උත්තරේ අංක 5. එතකොට ඔයගොල්ලෝ මේ පාඩමයි database පාඩමයි කරලා ඉවර වෙනකොට නේ කරලා ඉවරලා නේ level වලට යන්නේ. එතකොට ඔන්න ඔයගොල්ලන්ට මේක පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි. ඊළඟට which of the following is a testing strategy which consider the internal implementation of a program intro account? ක්‍රමලේඛයක අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය සලකා බැලෙන පරීක්ෂණ ක්‍රමය. ඒතර අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හරි. ක්‍රමලේඛක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය බාහිර ක්‍රියාකාරීත්වය කියන්නේ ආදාන ප්‍රතිදාන දුන්නාට පස්සේ එන එක. අභ්‍යන්තර කියන්නේ ඇතුළාන්තය. ඒතර ඇතුළාන්තේ බලන්න වෙන්නේ අපිට එළිය තිබුණොත් නේද? එහෙනම් ශ්වේත මංජුසා පරීක්ෂා. ශ්වේත මංජුසා පරීක්ෂා උත්තරය අංක 2. ඊට පස්සේ which of the following information system development model has an extremely short and linear development process? පහත සඳහන් කුමන තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති වල ඉතාම කෙටි සහ රේඛීය සංවර්ධන ක්‍රියාවලියක් ඇත්තේ කුමකටද කියලා අහනවා. මේකෙදි අපි කෙටි නේ කෙටි කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම හරිද කෙටි සහ රේඛීය කියන්නේ එකකට පස්සේ එකක් ලෙස පිළිවෙලින් අර ස්පයිරල් එකක් වගේ මේ රිපීට් වෙවි යන්නේ නැතුව කෙලින් යන එකක් තමයි ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය. එහෙම නැත්නම් rapid application rapid antigen වගේ rapid ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය. බැරි වෙලාවත් මෙතන මෙහෙම තිබුණා නම් කෙටි නැතුව දිගු රේඛීය සංවර්ධන කියලා තිබුණා නම් එහෙම නැත්නම් long term and linear කියලා තිබ්බනම් ඒ ඇවිල්ලා waterfall model එක ගැනයි කියන්නේ. අපිට මතකයි නේද spiral model එක. ඊට පස්සේ incremental development model එක. ඊළඟට අපි කතා කරනවා prototype model එක නේ. prototype ඒ හැම එකක්ම අර රේඛීය නෑ කැරකෙනවා. හරිද? එතකොට මේක එහෙම නෑ මේක linear. right. එහෙනම් ඒකට එන්නේ ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය උත්තරය අංක 5. right. මෙන්න තියෙනවා data flow diagram එක තියෙන icon එකක් ඇසුරින් අහලා තියෙන ප්‍රශ්නයක් මේ පාඩමේ. A කියලා තියෙනවා B1 B2 B3 C1 C2 කියලා තියෙනවා. ඉහත දත්ත ගැලීම් සටහනේ
A B3 සහ C2 මගේ නිරූපණය වෙන්නේ මොනවද කියලා බලන්න MCQ වල කොච්චර ලේසිද කියලා. A වලින් නිරූපණය වෙන්නේ මොකක්ද? අපි දන්නවා අනිවාර්යයෙන්ම external entity එකක්. ඒ කියන්නේ බාහිර භූතාර්ථයක්. ඒ නිසා 1 වැරදි, 4 වැරදි, 5 වැරදි. හරි? උත්තර 3ක් අතහැරියා. ඊළඟට B3 මේ B3 කියන්නේ මොකක්ද? B3 පැත්තක තියන්නකො. C2 වලින් මොකක්ද අහන්නේ? C2 කියන්නේ database එක. එහෙනම් data store එකද process එකද? C2 වල data store එක. එහෙනම් මේක වැරදි. එහෙනම් උත්තරේ අංක කීයද? 1 වැරදි, 3 වැරදි, 4 වැරදි, 5 වැරදි. උත්තරේ අංක 2. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඔය තමයි එන්නේ MCQ වල ඈ. හරි. මොන බලන්න. Consider the following system in the human body. මිනිස් සිරුරක අඩංගු පද්ධති සලකා බලනවලු සංගෘත පද්ධති. සංගෘත පද්ධති මොනවද කියලා අහනවා. Closed systems. මෙතනදී කතා කරනවා බලන්න respiratory system. එහෙම නැත්නම් ශ්වසන පද්ධතිය සංගෘත නැහැ විවෘතයි. ඇයි අපි ආශ්වාස ගන්නවා ප්‍රාශ්වාසය එළියට දානවා. ආහාර ජීවන පද්ධතිය ආහාර එළියෙන් ගන්නවා අවශේෂය එළියට දානවා. ස්නායු පද්ධතියේ ස්නායු ආවේග ක්‍රියාත්මක වීම අභ්‍යන්තරව තමයි සිදු වෙන්නේ. අර සංවේදන බාහිරින් ගත්තට ඒ සංවේදනය ලබා ගන්න අපේ ඇඟේ තියෙන සංවේදී අවයවයකින්. ඒතර සංවේදී අවයවය තියෙන ඇඟේ ඒක එළියට යන්නේ නැහැ. ඒ නිසා රුධිර සංසරණ පද්ධතිය කොහොමත් අපි කලින් ඉගෙන ගත්තා සංගෘතයි කියලා. ඒ වගේම ස්නායු පද්ධතියත් සලකන්නේ සංගෘත පද්ධතියක් කියලා. ඉතින් එතකොට right එතකොට ඔන්න ඔය විදිහට හරි උත්තරේ වෙන්නේ සංගෘත වෙන්නේ C සහ D. උත්තරේ අංක 5. හරි බලන්න එකම ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා. හරි එකම රටාවට යන්නේ. හරි මෙන්න තව එකක් ඒ වගේ. Which of the following statement best describe the non-functional requirement of a system? පද්ධතියක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වඩා හොඳින් විස්තර කරන්නේ මොන වගන්තියද කියලා අහනවා. හරි? එතකොට පරිශීලකයෙකුට ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන මාපක යන්ත්‍රයෙන් භාවිත රුධිර පීඩනයේ මැනගත හැකි යුතුයි. රුධිර පීඩනය මැනගන්න හැකි වෙන එක කාර්යබද්ධයි. කාර්යබද්ධයි නේ. ක්ෂුද්‍ර තරංග උඳුනක උෂ්ණත්වය 400ට වඩා වැඩි නොවිය යුතුයි. ඒක කාර්යබද්ධද එහෙම නැත්නම් කාර්යබද්ධ නොවනද? ඒක නිකන් ගුණාංගයක් නේ. දෙක පොඩ්ඩක් අපි තියලා ඉදිරියට යමු. ඉලෙක්ට්‍රොනික ගණක යන්ත්‍රයෙන් දෙන ලද ධන නිකලයක වර්ගමූලය ගණනය කළ හැකි යුතු වීම. ඒක කාර්යබද්ධයි නේ. බැංකුවක ටෙලර් යන්ත්‍රයකට කාඩ් පතක වළංගුතාවය පරීක්ෂා කිරීමට හැකි යුතුයි. වළංගුතාවය පරීක්ෂා කරන්නේ නැතුව අපිට ගණදෙනුව කරන්න බෑ. කාර්යබද්ධයි. අන්තර්ජාල බැංකු පද්ධතියක් එහි ගණදෙනු කරුවන්ට ශේෂ පිරික්සුම් පහසුකම ලබා දිය යුතුයි. අපි ඉන්ටර්නෙට් බැංකින් වලින් අපේ account balance එක බලන්න ඕනේ අපිට. කාර්යබද්ධයි. එහෙනම් මේක තමයි කාර්යබද්ධ නොවන එක. මොකද හේතුව එතනදී කියවෙන්නේ ගුණයක්, ගුණාංගයක්. උන්දනක උෂ්ණත්වය 400ට වඩා නොවැඩි විය යුතුයි. නැත්නම් වැඩි නොවිය යුතුයි. ඒක ගුණාංගයක්. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් විදිහට තමයි අපි සලකන්නේ. උත්තරේ අංක 2. හරියට ඒ ටික ඔයගලන්ට පුළුවන් වෙනවනේ ફોකස් කරගන්න ඔයගලන්ගේ උත්තරේ. හරි? The pilot, phase, direct and parallel are 4 different kind of system blank strategies. නියමු, අධියර, ඍජු, සමාන්තර යන පද්ධති හිස්තැනක් එකිනෙකට වෙනස් වූ උපක්‍රම 4කි. මේ උපක්‍රම 4 අපි ගිය සතියේ කතා කරේනේ. මේ උපක්‍රම 4 පද්ධතියක මොනව කරන කොටස් 4ක්ද? විශ්ලේෂණය කිරීමේද, පරීක්ෂා කිරීමේද, නඩත්තු කිරීමේද, සැලසුම් කිරීමේද, ක්‍රියාත්මක කිරීමේද? මේ අධියර 4 අපි අඳුනගත්තේ පද්ධති ක්‍රියාත්මක කිරීමේනේ. සිස්ටම් ඩිප්ලොයිමන්ට් නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් කියන එක. සමාන්තරව පුළුවන්, නියමමය ආකාරයක පුළුවන් නේ. මේ ටික කතා කරන්නේ දානේ. රයිට් එතකොට උත්තරේ අංක 4. Right. Which of the following segment of the data flow diagram best represent the process of getting the contact list of a mobile phone?
ජංගම දුරකථනයක ඇති නාමාවලිය ලබා ගැනීමේ ක්‍රියාවලිය හොඳින්ම නිරූපණය කරනු ලබන්නේ පහත සඳහන් කුමන දත්ත ගැලීම් ඛණ්ඩයෙන්ද කියලා අහනවා. user request for contact list. හරි. එතකොට contact list එක තියෙනවා. generate contact list එක generate කරන process එකක් තියෙනවා. user කියලා external entity එකක් නැත්නම් බාහිර භූතාර්ථයක් තියෙනවා. හරි. ඊළඟ database එකක් තියෙනවා contact කියලා. එතකොට මේක නිවැරදි මේකේ ඔයගලන්ට මතකද දන්නේ බොහොම හොඳින් කල්පනා කරන්න request for contact list ඒ කියන්නේ contact list එක සඳහා ඉල්ලීම කරන්නේ කවුද system එක user ගෙන් නෙමෙයි user system එක. ඒ නිසා මේක වැරදි. මෙන්න මේ data flow එක වැරදි. හතරවෙනි එකෙත් එහෙම තියෙන්නේ. ඒ නිසා ඒක වැරදි. ඊළඟට පස්වෙනි එකේ contact list එකක් system එකටම යවනවා request එකක් system එකට යවනවා. ඒ නිසා මේකත් වැරදි. බලන්න පොඩි දේවල් වලින් අපිට වැරදි උත්තර ඉවත් කරන්න පුළුවන් ටක්කාර. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ 2 සහ 3 උත්තර. ඒකේ user හරි මේ ටිකත් හරි. ඒකේ වැරද්ද මොකද්ද? ඒකේ වෙනස මොකද්ද තියෙන්නේ? contact list එක මෙහෙට එනවා request එක දකුණට යනවා right ඒ ටික හරි මේකත් හරි මෙන්න මෙතන ඊතර දෙකේ තමයි වෙනස තියෙන්නේ. user කෙනෙක් contact list එක ඉල්ලනකොට contact කියන database එකට list එක යවනවාද මේ contact list එක එහෙම නැත්නම් database එකෙන් ගන්නවද? මේක database එකෙන් තමයි ගන්නෙ. එහෙනම් මේකත් වැරදි. right? ඒකත් වැරදි කියන්නේ උත්තරේ වෙන්නේ අංක 3 කෙලින්. හරිද? බොහොම කල්පනාවෙන් අවධානයෙන් බලන්න තියෙන්නේ මේකට උත්තරේ ගන්න කොහොමද කියලා. එතන උත්තරේ වෙන්නේ අංක 3කට. මම select කරා අංක 3. right. Consider the following statement regarding the requirement of a bank ATM. Requirements මේ bank ATM එක බැංකුව ATM යන්ත්‍රයක requirements ගැන. right? බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක අවශ්‍යතා සම්බන්ධයෙන් පහත වශයෙන් සලකා බලනකොට අපේ ප්‍රශ්නේ තමයි which of the above requirements is a functional requirements of the ATM. ATM යන්ත්‍රයේ කාර්යබද්ධ අවශ්‍යතා මොනවද කියලා යහන්න. ATM එකේ කාර්යබද්ධ අවශ්‍යතා මොනවද කියලා යහන්න. එතකොට ගණදෙනු කරුට ඔහුගේ හෝ ඇයගේ බැංකු ශේෂය විමසා බැලිය හැකි විය යුතුමය. ATM එකෙන් account balance එක බලන්න පුළුවන් වෙන්න ඕනෙමලු. ඉතින් ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක් නේද? ATM මගින් ගණදෙනු කරට මුදල් තැන්පත් කිරීමට හැකි විය යුතුය. ඒක ගැන මොකද කියන්නේ? ඒක පොඩ්ඩක් තියමුකෝ. හරි. දිනකට ආපසු ගත හැකි උපරිම මුදල 20000. උපරිම මුදල මෙහෙම සීමා කරන එක කාර්යබද්ධ නෙමෙයි. ඒක කාර්යබද්ධ නොවන. ඒක අයින් කරන්න වෙනවා. එතකොට අපිට ඒ හරි. හැබැයි B වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ 2012 2013 කාලේ ප්‍රශ්නයක් නිසා ඒ කාලේ ATM එකෙන් සල්ලි ගන්න පුළුවන් උනාට සල්ලි තැන්පත් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අදටත් ATM එකෙන් සල්ලි තැන්පත් කරන්න බෑ. ATM CDM කියන දෙකම තියෙනවා නම් විතරයි සල්ලි තැන්පත් කරන්න පුළුවන්. cash deposit machine තමයි CDM කියන්නේ. හරි. ඒතර ATM machine එක machine කියන්න බෑනේ ATM එකයි CDM එකයි දෙකම එකට hybrid තියෙන උපාංගයක් නම් අන්න එකෙන් සල්ලි තැන්පත් කරන්නයි ගන්නයි දෙකම පුළුවන්. එතකොට මෙතනදී අපිට මේක A හා B විදිහට සලකන්නත් පුළුවන් තියෙනවා. ඒ පමණ කියන්නත් පුළුවන්. නමුත් මේක ඒ කාලේ එකක් නිසා හරිද? අදට වළංගු වුණාට ඒ කාලේට වළංගු නැහැ. මුදල් තැන්පත් කිරීමට හැකි විය යුතුයි කියන එක ඒ කාලේ ආපු ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් නෙමෙයි. ඒ නිසා ඒක වැරදි. අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ ඒ පමණයි. නමුත් ඔන්න ඔය ප්‍රශ්නේ වර්තමානයේදී හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩෙෆිනිෂන් එක සම්බන්ධව දැන් ATM කියන්නේ automated teller machine. අනිත් එක සල්ලි දාන්න පුළුවන්
එකේම දෙකම තියෙනවා නම් ATM/CDM කියලා එන්න ඕනේ. හරිද? ඒ නිසා මේක වර්තමානයේ තුනත් බැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ATM එකෙන් සල්ලි දාන්න බෑ, ගන්න විතරයි පුළුවන්. CDM එකක් නම් සල්ලි ගන්න පුළුවන්. ATM CDM හයිබ්‍රිඩ් එකක් නම් සල්ලි දාන්නයි ගන්නයි දෙකම පුළුවන් කියන එක තමයි අදහස වෙන්න ඕනේ. එතකොට ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 1. ඒ පමණයි. මම හිතන එක පැහැදිලි ඇති කියලා කට්ටියට. ඒකේ වෙනස 48. Consider the following systems: human blood circulatory system, systems ටික තියෙන්නේ. The systems that can be considered as open systems. මෙතන තියෙන ඒ වගේ open system විදිහට ගන්න පුළුවන් මොනවද කියලා අහනවා. හරි. එතකොට අපිට open system විදිහට ගන්න පුළුවන් ද රුධිර සංසරණ පද්ධතිය බෑ, ආර්ජන පද්ධතිය පුළුවන්, ස්නායු පද්ධතිය බෑ. රුධිර සංසරණ පද්ධතිය බෑ, ස්නායු පද්ධතිය බෑ. එහෙනම් උත්තරේ වෙන්නේ B පමණයි. උත්තරේ අංක 2. Right. Consider the following statement regarding an automated teller machine. ATM එකක් ගැන. right. බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් ATM යන්ත්‍රය සම්බන්ධයෙන් පෙන්වා ඇති වගන්තිය සලකනවා. හරිද? System shall dispense cash in less than 10 seconds. පද්ධතිය මගින් මුදල් ලබා දීම තත්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුයි. එතකොට මේක functional requirement එකක් නෙවෙයි, මේක non functional. එහෙම නැත්නම් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. මේ අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන එකක් කියලා අපිට කියන්න බෑ. මෙය ඇත්නම් කදිම කාර්යබද්ධ නොවන අවස්ථාවක්. මේක කාර්යබද්ධ නොවන අවස්ථාවක් අපිට හිතෙනවා මෙහෙම එකක් තිබුණා නම් හොඳයි කියලා. එහෙනම් අපි කියනවා මේක ඇත්නම් කදිම කාර්යබද්ධ නොවන අවස්ථාවක් කියලා. ඊළඟට මේකේ කොහොමත් අපිට ගන්න බෑ කාර්යබද්ධ අවශ්‍යතාවයක් කියන එක බෑ. කාර්යබද්ධ කියන එක බෑ. අවශ්‍යතාවයක් නොවේ කියන එක ගන්නත් බෑ. මේ දෙක අතරින් අත්‍යවශ්‍ය කියලා අපිට කියන්න බෑ. නමුත් ඇත්නම් කදිම කාර්යබද්ධ අවශ්‍යතාවයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක තිබුණොත් හොඳයි. අනිවාර්යයෙන්ම තප්පර 10ක් ඇතුළත සල්ලි ඥාන දෙන්න ඕන කියලා එකක් නැහැ. දැන් අපිට ගන්න පුළුවන් ඇත්නම් කදිම. ඒ කියන්නේ උත්තරය අංක 2 විදිහට සලකන්න පුළුවන් මේක. සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේදී එහෙම හඳුන්වනවා ඈ. ඇත්නම් කදිම අනිවාර්යයෙන්ම ඕන වෙන අත්‍යවශ්‍ය වෙන එහෙම පොඩි හැඳින්වීමක් තියෙනවා. right. මෙන්න. පහළ දැක්කනේ දත්ත ගැලීම් සටහන සලකන්නලු. Consider the following data flow diagram. According to the structure, system analysis and design methodology, the components A, B and C in the above diagram represent blank respectively. A, B, C වලින් පෙන්නන්නේ මොනවද කියලායි අහන්නේ. අපි දන්නවා දැන් A වලින් පෙන්නන්නේ external entity එකක්, බාහිර භූතාර්ථයක් කියලා. ඒ නිසා අපිට කෙලින්ම කියන්න බෑ පරිශීලකයෙක් කියලා. ඒ user පරිශීලකයෙක් කියලා අපිට කෙලින්ම කියන්න බෑ. බාහිර භූතාර්ථයක් හැම වෙලේම පරිශීලකෙක් නොවෙන්න පුළුවන් නේ. ඊට පස්සේ B වලින් පෙන්නන්නේ process එකක්. the process. පළවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ දෙකම දැනට හරි. C වලින් පෙන්නන data store එකක්. අංක 1 කියනවා C වලින් පෙන්නන data flow එකක් කියලා. පස්වෙනි එකේ කියනවා data store එකක්, දත්ත ගබඩාවක් කියලා. එහෙනම් පළවෙනි එක වැරදි. මේක data flow එකක් නෙමෙයි C කියන්නේ data store එකක්, දත්ත ගබඩාවක්. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 5. උත්තරේ වෙන්නේ අංක 5. right. Which of the following statement is correct with represent to the openness and closeness of a system? පද්ධතියක විවෘතභාවය සහ සංවෘතභාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති සත්‍ය වේද නිවැරදි වේගද කියලා අහනවා. බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතියක් වෙලා බැහැන්නේ සල්ලි පිටතට ගන්න පුළුවන් වෙන්න බෑනේ. පොදු භාවිත පරිගණකයක් විවෘත පද්ධතියක් ලෙස සැලකිය හැකිය. පොදු භාවිත පරිගණකයක්. මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියක්. අන්න ඒක වැරදි. රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියක් නෙමෙයි, ඒක සංවෘත පද්ධතියක්. ජංගම දුරකථනයේ සංවෘත පද්ධතියක්. ජංගම දුරකථනයෙන් දත්ත එළියට යනවා එනවනේ.
සූර්ය බල ජනන පද්ධතියක් සංවෘත පද්ධතිය වල. ඒකත් වැරදි. right. කෙලින්ම තියෙන අපිට වෙන උත්තර දෙකක්. පොදු භාවිත පරිගණකයක් විවෘත පද්ධතියක් ලෝ. ජංගම දුරකථනය සංවෘත පද්ධතියක් ලෝ. ඔය දෙකෙන් කොයි එකද හරි? ජංගම දුරකථනයෙන් දත්ත නේද? දත්ත සහ තොරතුරු එළියට යනවා. එහෙනම් ඒක සංවෘත පද්ධතියක් වෙන්න බෑ. එහෙනම් අපිට උත්තරේ විදිහට සලකන්න පුළුවන් පොදු භාවිත පරිගණකයක් විවෘත පද්ධතියක් විදිහට. උත්තරය අංක 2. පොදුවේ භාවිතා කරනවා නම් ඒ පරිගණකයේ දත්ත එහා මෙහා එළියට ගන්න ඕන වෙනවා නේ. right. Consider the following system implementation methods: direct, pace and parallel. Which of the above methods can be recommended to implement an emergency call handling system? හදිසි ඇමතුම් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාවට නැංවීම සඳහා ඒ සඳහන් ක්‍රම අතරින් නිර්දේශ කළ හැක්කේ කුමක්ද කියලා අහනවා. direct method එකද, pace method එකද, parallel method එකද කියලා අහනවා. මේක හදිසි ඇමතුම් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ හදිසි ඇමතුම් ක්‍රියාත්මක කරන පද්ධතියක්. මේකේ තියෙන පද්ධතිය අයින් කරලා අලුත් පද්ධතිය කෙලින්ම දාන්න ඕනේ. මොකද මේක හදිසි ඇමතුම් මෙහෙයුම් කරන පද්ධතියක් නම් මේක අපිට පැරලලි කර කර ඉන්න විදිහක් නැහැ. හරි. කලා වශයෙන් පේස් විදියට කරන්නත් බෑ. මේකට රේඛීය තමයි තියෙන්න ඕනේ. උත්තරේ වෙන්නේ A. මොකද අපිට හදිසි ඇමතුමක් දෙන එකක් මේ සමාන්තරව වැඩ ගොඩක් කර කර ඉන්න වෙලාවක් නැහැ හදිසි ඇමතුමක් නිසා. ඒ වගේම එක තැනකට එක සිස්ටම් එකක් දීලා මේකේ අනිත් තැනකට තව සිස්ටම් එකක් මේකේ වැඩ කරන්න ගියාම හදිසි ඇමතුම් පද්ධතිය බෑ කරන්න. අර එහෙම ගලපන්න හරි අමාරුයි. ඒ නිසා තමයි හදිසි ඇමතුම් පද්ධතිය අපි රේඛීය පද්ධතියක් විදිහට සලකන්නේ. රේඛීය මේ මොනවාද යෙදවුමක් නැත්නම් ක්‍රියාත්මක කිරීමක් විදිහට මේක අවශ්‍ය වෙන්නේ. Which of the following statements is an example for an essential non-functional requirement of an internet banking system? internet banking system එක අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් මොකක්ද කියලා. පද්ධතිය එහි පරිශීලකයන්ට ගිණුම් විවෘත කර ගැනීමට පහසුකම් සැලසිය යුතුය. හරි. එතකොට ඒක ඕනේ නේ. එනේ කාර්යබද්ධ නොවන කියන්න බෑ. පද්ධතියෙහි පරිශීලකයන් ඔවුන්ගේ ගිණුම් ශේෂය පරීක්ෂා කර බැලීමට පහසුකම් සැලසිය යුතු එකක් කාර්යබද්ධ අවශ්‍යතාවය. පද්ධතියේ සියලු සංනිවේදන කටයුතු සඳහා බිටු 256ක ගුප්ත කේතනයක් භාවිත කළ යුතුය. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. නමුත් මේක අත්‍යවශ්‍යයි කියලා අපිට කියන්න බෑ. පද්ධතියෙහි පරිශීලකයන්ට චෙක් පොත් ඇනවුම් කිරීමේ පහසුකම් සැලසිය යුතුයි. ඒක ඇනවුම් කිරීමක් නේද කාර්යබද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේක වෙන්න. එහෙනම් මේක තමයි උත්තරේ. පද්ධතියට සියලු ජනප්‍රිය වෙබ් අතිරික්ෂ මත තොරතුරු විදහි කිරීමට හැකි විය යුතුයි. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. නමුත් ඒක අත්‍යවශ්‍යයි. නේද? අන්තර්ජාල බැංකු කරන පද්ධතියක මේ හැම වෙබ් බ්‍රවුසර් එකකින්ම අපිට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ලිමිටේෂන්ස් තියෙන්න බෑ. එහෙනම් ඒක අත්‍යවශ්‍ය වෙන කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. උත්තරය අංක 5 විදිහට සලකන්න පුළුවන්. Which of the following is a most appropriate example for a manual temporary data store? manual temporary data store එකක් විදිහට ගන්න පුළුවන් මොකක්ද කියලා. and temporary manual file tray, cardboard file, a file cabinet, a data file in a hard disk, temporary data file in a hard disk. අත්‍යවෘතාවකාලික දත්ත කබඩාවක් විතර ඔකට දකින්න තියෙන 2017 පේපර් එකේ එහෙම දීලා තියෙනවා කියලා මොකද්ද? ගොනු බන්දේසියක් කියන එක. එහෙනම් හොඳම උත්තරේ තමයි ගොනු බන්දේසිය කියන එක. ඔය වචනේ අපි එහෙම් පිටින්ම අහලා තියෙනවා. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 1. පහත දක්වා ඇති ඉහළ මට්ටමේ දත්ත ගැලීම් සටහන අතරින් දත්ත ගැලීම් ආකෘතික නීති වලට අනුකූලව නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. දෙක වෙන්න බැරිද කිව්වේ කලින් එකේද?
කාඩ්බෝඩ් ගොනුවක් නෑ. කාඩ්බෝඩ් ගොනුවක් කියන්නේ කාඩ්බෝඩ් ෆයිල් එකක්. ඔව් කාඩ්බෝඩ් ෆයිල් එකක් කිව්වම අපි සාමාන්‍යයෙන් කාඩ්බෝඩ් ෆයිල් එක අපේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔය රජයේ ආයතනවල එහෙම ෆයිල්ස් තියෙන කාඩ්බෝඩ් මේවල දාලානේ දවස් ගණන් මාස ගණන් තියෙනවා. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. ගොනු කැබිනට් එක කියන එකක් ගන්න බෑ. ෆෝල්ඩර් කැබිනට් එකක්. ඒතකොට මේ ෆයිල් වල දාලා ෆයිල් ටික කැබිනට් එකේ දාලා තමයි තියන්නේ. ඒක ගන්න බෑ. දෘඩ ඩිස්ක් එක තියෙන නිසා අර අත්‍යරු කියන එකට අදාළව දෘඩ ඩිස්ක් එක කියන එක ගන්න බෑ. හાર્ඩ් ඩිස්ක් කියන එක ගන්න බෑ. හරි කාඩ්බෝඩ් ෆයිල් කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති කාඩ්බෝඩ් ෆයිල් එකනේ අපි සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල දැන් මගේ පේපර්ස් එකත් මම අවුරුදු ගාණක් දාලා තියෙන කාඩ්බෝඩ් ෆයිල් එක. ඒ නිසා මේ ඒක ටෙම්පරරි මැනුවල් කියලා ගන්න බෑ. ටෙම්පරරි මැනුවල් වෙන්නේ ෆයිල් ට්‍රේ එකම තමයි කෙරෙන්නේ. හරි මේකේ හැටියට නීති වලට අනුකූල එක මොකක්ද කියලා යහන්න. මේක බොහොම සරල කතන්දරයක් තියෙන්නේ. හැම එකේම තියෙන එන්ටිටි එක අවුලක් නැහැ. සිස්ටම් එකේ තියෙන නිරූපණීය රිප්‍රසන්ටේෂන් එකත් අවුලක් නැහැ. ඩේටාබේස් එකේ රිප්‍රසන්ටේෂන් එකත් අවුලක් නැහැ. අවුල තියෙන්නේ ඊ තලවල විතරයි. එතකොට බලන්න මේක නිකන් ටට්ටිට්ටුක් කියලා ගණන් කරලා ගන්නත් පුළුවන්. මේක ඒ වලින් මේ පැත්තට යනවා විතරයි, දෙවෙනි එකේදී වමට යනවා විතරයි, තුනේදී මැදට එනවා විතරයි, හතරවෙනි එකේ දෙපැත්තට යනවා විතරයි, පස්වෙනි එකේ ඔය ඔක්කොම ටික තියෙනවා. හරි එහෙනම් උත්තරය වෙන්නේ අංක 5. මොකද්ද මේකේ අර්ථය එතකොට? මේකේ අර්ථය තමයි data flow diagram එක සාමාන්‍යයෙන් අපිට ඒක අනිවාර්යයෙන්ම කියන්න බෑ. හරි? නමුත් සාමාන්‍යයෙන් user ගෙන් system එකට data flow වෙනවා. ඊළඟ system එකෙන් user ට data flow වෙනවා. එතකොට ඒ සියලුම අවස්ථා ටික නිරූපණය වෙන්නේ පස්වෙනි එකේ. ඊට පස්සේ database එකකින් system එකට data ගන්නවා. ඒ වගේම system එකකින් database එකට data store කරනවා. data send කරනවා. data store කරනවා database එකේ. ඒ ක්‍රියාවලිය සියල්ලක් නිරූපණය වෙන්නේ පස්වෙනි එකේ. අන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක පස්වෙනි එක තමයි නිවැරදි පිළිතුර කියලා. අවස්ථාවේ හැටියට නිවැරදි පිළිතුර වඩාත් ගැළපෙන පිළිතුර තමයි ඒක. හරි. Which of the following is correct about open systems? විවෘත පද්ධති ගැන නිවැරදි මොකක්ද කියලා අහනවා. හරි. විවෘත පද්ධතියකට අවශ්‍ය සියලු ආදාන පද්ධතිය තුලම පවතී. නෑ විවෘත පද්ධතියක් නම් open system එකක් නම් inputs එළියෙන් එන්න ඕනේ. එළියෙන් එන්න ඕනේ. විවෘත පද්ධතිය වලට අනිකුත් පද්ධති සමග අන්තර්ක්‍රියා කළ නොහැකි. ඒක වැරදි. විවෘත පද්ධතියක් නම් අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. can be interact with other systems. මේක වැරදි. මේක වැරදි. විවෘත පද්ධති වලට එහි ක්‍රියාකාරීත්වය සඳහා අන් පද්ධති අවශ්‍ය නොවේ. විවෘත පද්ධති වලට ක්‍රියාකාරීත්වය සඳහා අන් පද්ධති අවශ්‍ය නොවේ කියන්න බෑ අවශ්‍ය වෙනවා. ඒක වැරදි. මිනිසුන්ට විවෘත පද්ධති නිර්මාණය කළ හැක. මිනිසුන්ට විවෘත පද්ධති නිර්මාණය කරන්න පුළුවන්. සියලු ස්වභාවික පද්ධති විවෘත පද්ධතිය කියන එක වැරදි. මොකද අපි දන්නවා මේ විවිධ සංසරණ පද්ධතියම සංගෘතයි කියලා. එහෙනම් උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ මේක. හරි. ඒතර උත්තරේ අංක 4. එච්චරයි. දැන් නිකන් හිතලා බලන්න 2012 2016 අවුරුදු වල තිබුණේ මොනවා විතරමද MCQ එක. පද්ධති වර්ගීකරණයයි. හරි. පද්ධති වර්ගීකරණයයි ඊළඟට අර සංකේත දාලා හරිද වැරදිද කියන එකයි. ඊට පස්සේ ටෙස්ටිං මෙතඩ්ස් ටිකයි ඉම්ප්ලිමන්ටේෂන් මෙතඩ්ස් ටිකයි. ඔච්චර තමයි MCQ වල එන්නේ. හරි. රයිට්. තිස්නතරයිලු හරි. බලමු මොනවද වැරදිලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා දෙයාලුවා.
මෙන්න මේක ඒගොල්ලෝ සලකලා තියෙන option 4 කියලා. ඒ කියන්නේ මුදල් තැන්පත් කිරීමට හැකි විය යුතුයි කියලා. නමුත් අර්ථ දැක්වීම හැටියට වැරදි ඈ. අර්ථ දැක්වීමේදී ATM කියන එකයි CDM එකයි වෙනස මම කිව්වනේ. හරි. ඒගොල්ලෝ ඒක ඒ කාලේ වුණත් ඒගොල්ලෝ අරන් තියන්නේ සල්ලි තැන්පත් කරන්න පුළුවන් කියලා. නමුත් ඒක අර්ථ දැක්වීම හැටියට වැරදි. ඊළඟට මේකත් ඒගොල්ලෝ සලකලා තියෙනවා අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍ය කාර්යබද්ධ නොවන නමුත් අත්‍යවශ්‍ය එකක් කියන. මුද ලබා දීම තත්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතු වීම කියලා. ඒක අත්‍යවශ්‍යයි කියන එක නේ තත්පර 10ක්